ආයුබෝවන් දුවලා පුතාලා අපි කලින් අවස්ථාවේදී දැක්කනේ ප්‍රකාශ 8ක් විභාගෙදී උසස් පෙළ ශිෂ්‍යයන්ට ඉදිරිපත් කරලා තිබ්බා. අපි විභාගේ ප්‍රශ්න වලින්ම තමයි අපේ මේ විෂය දැනුම පළවෙනි දවසේ ඉඳන්ම ලබා ගන්න උත්සාහ කරේ. ඒතකොට අපි කලින් අවස්ථාවේ කලින් පියවරේදී සූක්ෂම සාර්ව යථානුරූපී අභිමතානුරූපී කියන වචන 4 ඇහුම්කන් දුන්නා. ඇහුම්කන් දුන්නා විතරයි. දැන් මේ අපි උත්සාහ කරන්නේ ඒ ඊටාම හොඳින් සම්පූර්ණයෙන්ම දැනුවත් වෙන්න. සූක්ෂම ආර්ථික විද්‍යාව. මයික්‍රෝ ඉකොනොමික්ස්. මේ වචනේ බලන්න. මයික්‍රෝ. මයික්‍රොස්කෝප් එක මතකයි නේද? අපි කුඩා දෙයක් විශාල කරලා බලන්නේ සාමාන්‍ය පෙළදී. ඔබ විද්‍යාව විෂයේදී පුංචි පන්තිවලදී. ඒතර සූක්ෂම කියන්නේ මයික්‍රෝ ඉතාම කුඩා දෙයක්. ආර්ථිකයක විවිධ ඒකක යුනිට්ස් විවිධ විචල්‍යයන් variables විවිධ පුද්ගලයන් person විවිධ විචල්‍යයන් විවිධ ඒකක විවිධ පුද්ගලයන් විවිධාකාර විචල්‍යයන් විවිධාකාර ඒකක විවිධාකාර අර අසීමිත විවිධත්වයක තුබරා තියෙන විවිධාකාර පුද්ගලයෝ මේ අයව වෙන වෙනම කුඩා කුඩා කොටස් වලට බෙදා වෙන් කරගෙන ඒ බෙදා වෙන් කරගත්තු එක් ඒකකයක් වෙන වෙනම සියුම්ව විශ්ලේෂණය කරලා ඒ පිළිබඳ ලබා ගන්න දැනුම් සම්භාරය තමයි සූක්ෂම ආර්ථික විද්‍යාවේ සිද්ධ වෙන්නේ. එතනදී සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. සමස්ත ආර්ථිකය අපි හිතමුකෝ මේ සංකේතයක් වගේ අඳින්නේ මොකක්ද කියලා දැනෙනවනේ සංකේතය. හරි. දැන් මේ ශ්‍රී ලංකා ආර්ථිකය කියලා අපි මේ සංකේතයෙන් හඳුනාගත්තා. මේ ආර්ථිකය ආර්ථික කලාපයක්. ඉකොනොමික් ටෙරිටරි එහෙමයි කියන්නේ. ඒ භූගෝලීය බිම් කොටසක් තිබෙනවා. ඒ රටටම අනන්‍ය වූ සාගර කලාපයක් තිබෙනවා. ඒ ආර්ථිකයටම අන්තර්ජාතික මට්ටමින් නිල වශයෙන් අයිති වෙච්ච ගුවන් කලාපයක් තියෙනවා. ඒ ගොඩබිම ගුවන සාගර කලාපය කියන මේ සියලුම දේවල් වලින් සමන්විත මේ පද්ධතිය තමයි ආර්ථිකයක් කියලා කියන්නේ. ශ්‍රී ලංකා ආර්ථිකය කිව්වොත් මේ ගොඩබිම විතරක් නෙමෙයි. අපිට අයිති සාගර කලාපය. අපිට අයිති ගුවන් අවකාශය. මේ සියල්ල ඇතුළත්. ඒ සියල්ල ඇතුළත ඔබ හිතන්න මේ පුංචි රටේ මොනතරම් විචල්‍යයන් මොනතරම් ආර්ථික ඒකක මොනතරම් විවිධ සිතුම් පැතුම් අදහස් තිබෙන පුද්ගලයන් ඉන්නවද? දැන් ආර්ථික විද්‍යාව ඉතා සංකීර්ණයි මෙතනදී. මේ සියලු කොටස් වෙන් වශයෙන් ඒ ශාස්ත්‍රයන්ට අදාළ සියලු කොටස් වෙන් වශයෙන් බෙදා වෙන් කර ගන්නවා. මේ බලන්න. එක් ඒකක එක් විචල්‍යයන් එක් ආයතන පුද්ගලයන් වෙන වශයෙන් බෙදාගෙන වෙනම බෙදාගෙන ආපහු මේ වචන ටිකට යමු. විවිධ ඒකක වෙන වශයෙන් බෙදාගෙන ඒ එක එකක් පිළිබඳව ඒ එකිනෙකේ හැසිරීම වෙනමම අධ්‍යයනය කිරීම තමයි
සූක්ෂම ආර්ථික විද්‍යාව යටතේ කෙරෙන්නේ. මේ ආර්ථිකයේ ඔබට හඳුනගත හැකි විවිධ විචල්‍යයන්. විවිධ විචල්‍යයන්. මොනවද මේ විචල්‍යයන්? අපි කලින් පියවරේදී අර දැක්කේ ප්‍රකාශයක්. දැන් රබර් මිල. මේ මිල එක විචල්‍යයක්. නිරන්තරයෙන් වෙනස් වෙනවා. උච්චාවචනය වෙනවා. වේරියබල්. ඒ වගේ විවිධ ඒකක, කුටුම්බ ඒකකයක්. විවිධ පුද්ගලයෝ, නිෂ්පාදකයෝ, පාරිභෝගිකයෝ, ආයෝජකයෝ. එහෙම එක එක කුලකවලට අයිති, එක එක කණ්ඩායම් වලට අයිති ඒ පුද්ගලයෝ ඒ විචල්‍ය ඒ සංවිධාන ආයතන පිළිබඳව සියුම්ව නිරීක්ෂණය කරලා ලබා ගන්න දැනුම තමයි සූක්ෂම ආර්ථික විද්‍යාව. එහෙම කිව්වටම එකපාරටම ඕක පැහැදිලි වෙන්නේ නැහැ. අපි උදාහරණයක් ගන්නවා. ආර්ථිකයක සිටිය හැකි ඊටාම කුඩාම විචල්‍ය කුටුම්බය කියන එක අපි කලින් කතා කරා. පවුල. දැන් මේ ශ්‍රී ලංකා ආර්ථිකය නම් මේ සාගර කලාපය, අර මා කලින් කී ගුවන් අවකාශය අපිට දැන් සියල්ල ඒ ආකාරයෙන් මන්දින්න බෑ. මම සංකේතවත් කරන්නේ මේ ගොඩබිම් ප්‍රදේශ. මේ තුල ඉන්න ඊටාම කුඩාම සමාජ ඒකකයේ තමයි පවුල. ඔබේ මව, පියා, දූල පුතාලා ඔයගොල්ලෝ කණ්ඩායමක් හැටියට තීරණ ගන්නවා තමුන්ගේ පවුලේ අවශ්‍යතා, උවමනා, සම්පත් කුමක් කොපමණ කෙසේ ඒ සියලු දේට අදාළව. ඒ කුටුම්බය, ඒ පවුල කොහොමද තීරණ ගන්න කියන එක වෙනම ඉගෙන ගන්නවා. එතකොට බොහෝ විට ආර්ථික විද්‍යාවේ මේ කුටුම්බයක් ඔබ වැනි පවුලක සමාජිකයන් ඉන්න ඒකක ඉගෙන ගන්න ඉල්ලුම කියන සංකල්පය. ඉල්ලුම. ඒතර ඒක ආර්ථික විද්‍යාවේ මාතෘකාවක්. ජනප්‍රිය මාතෘකාවක්. හරි රසවත් මාතෘකාවක්. ඉතා වැදගත් මාතෘකාවක්. ඒව ගැන හොඳින් නොදැන ඊළඟ මාතෘකාවලට කොහොමවත් යන්න බෑ. හරිම ආසාවෙන් ශිෂ්‍යයෝ ඉගෙන ගන්න මාතෘකාවක්. ඒතර පවුලක සාමාන්‍ය වචනින පවුලක එදිනෙදා උවමනා ඕන එපාකම් සඳහා භාණ්ඩ සේවා මිලදී ගන්නවනේ. කඩේ හන්දියේ ගිහින් බඩු බුට්ටු ගන්න. ඕකනේ කතන්දරේ. සාමාන්‍ය විදිහට කියන්නේ. ඒක ආර්ථික විද්‍යාව කියන්නේ භාණ්ඩ කුටුම්බයක භාණ්ඩ සේවා ඉල්ලුම පරිභෝජනය. ඒක පවුලක් කොහොමද කුටුම්බ පවුල් ඒකක කොහොමද භාණ්ඩයක් ඉල්ලන්නේ? ඊට පස්සේ කතා කරනවා වෙනම තව ආයතනයක් ගන්නවා අපි. අපි හිතමු ව්‍යාපාර ආයතනයක් ගන්නවා. දැන් මේ මම අඳින්නේ ව්‍යාපාර ආයතනය. එතන ව්‍යාපාරිකයෙක් ඉන්නවා. එයා කොහොමද භාණ්ඩ හා සේවා අලෙවි කරන්නේ? සැපයුම. මේ බලන්න. කුටුම්බයක ඉල්ලුම. ව්‍යාපාරික සැපයුම. දැන් මේක මාතෘකා දෙකක්. වෙනම කතා කරන්නේ. වෙනම. තේරුණාද? ඉල්ලුමයි සැපයුමයි දෙක ඊට පස්සේ එකතු කරනවා යම් තැනකදී. ඉස්සෙල්ලා කරන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවේදී. පාරිභෝගිකයා, පවුලේ සමාජිකයෝ, කුටුම්බ කොහොමද එදිනෙදා ජීවිතයේදී තමුන්ගේ අවශ්‍යතා තුලින් පැන නගින උවමනා ඕන එපාකම් සපුරාගන්නේ Taman සතුව තියෙන සීමිත මුදල් ප්‍රමාණය. වැඩිම තෘප්තියක් සතුටක් ඒකට අපි ආර්ථිකය කියන්නේ උපයෝගීතාවයේ යුටිලිටි. වචන ඔක්කොම ලස්සනට කියලා දෙන්නම් ඉස්සරහට. යුටිලිටි උපයෝගීතාවය. සතුට ඒක මානසික තත්ත්වයක්. ඒතර හැම කුටුම්බයක්ම අඩුම මිලකට හොඳම භාණ්ඩ මිලදීගෙන එයින් උපරිම උපයෝගීතාවයක් ලබන්න උත්සාහ කරද්දී ව්‍යාපාරිකයෝ කොහොමද හිතන්නේ ආයතනවල? ඒකේ අනිත් පැත්ත. අඩුම වියදමකින් භාණ්ඩ නිෂ්පාදනය කරලා වැඩිම මිලකට විකුණලා උපරිම ලාභයක් ලබන්න.
උපරිම ලාභයක්. මේ කුටුම්බයක ඉල්ලුම තුලින් කුටුම්බයක් උත්සාහ කරන්නේ උපයෝගීතාවය. උපයෝගීතාව. තෘප්තිය. මේ වචන දැන් ඇහුම්කන් දෙන්නේ අමතක වෙයි කමක් නැහැ. මතක හිටින විදිහට කියලා දෙන්න. ටිකින් ටික කියලා යද්දි වරක් දෙවරක් අහපුවම ওই වචන 100ක් මතක හිටින්නේ පළවෙනි දවසේ. ඊළඟ පියවරට යද්දි මේ දේවල් ආයෙ මතක් වෙන විදිහට අපි මේක ගොනු කරනවා. හරි කුටුම්බයක ඉල්ලුම. ඒතර ව්‍යාපාර ආයතනික සැපයුම. සැපයුම තුලින් ව්‍යාපාරිකයෝ උත්සාහ කරන්නේ ලාභ ලබන්න. කුටුම්බයක් උත්සාහ කරනවා උපයෝගීතාවය උපරිම කරගන්න. කුටුම්බයක් උත්සාහ කරන්නේ උපයෝගීතාව උපරිම කරගන්න. ව්‍යාපාරය උත්සාහ කරන්නේ ලාභ උපරිම කරන්න. ඒතර මේ දෙගොල්ලන්ගේ අතර තියෙනවා මේ අදහස් වල එකිනෙක ගැටෙන සුළු බවක්. එකිනෙක පරස්පර බවක්. පාරිභෝගිකයෝ කඩේ ගිහින් බඩු ගන්න හදන්නේ අඩුම ගානට. මුදලාලි කීයද? පෝ වැඩි අඩු කරන්න බෑ. මුදලාලි කියන්නේ මොකක්ද? කොහොමද ගත්තෙත් මේ ගානට. ওই ගානට දෙන්නත් තමයි. මේ දෙගොල්ලෝ අතර යම් ගැටුමක් තියෙනවා. ඒක වෙනම අපි ඉල්ලුම සැපයුම කියලා එක තැනට එලා කතා කරනවා. ඉස්සල්ලා සූක්ෂමාර්ථය ඉල්ලුම වෙනම ඉගෙන ගන්නවා. සැපයුම වෙනම ඉගෙන ගන්නවා. අන්න ඒ එක්තරා විචල්යන් දෙකක්. ආයතන දෙකක් වෙන වෙනම පාඩම් කෑලි කෑලුට කඩාගෙන කුඩා කොටස් වලට අරගෙන මේ බලන්න එක් ඒකක ඒකක විචල්යන් ආයතන පුද්ගලයෝ වෙන වශයෙන් බෙදාගෙන ඒවායේ හැසිරීම අධ්‍යයනය කිරීම සූක්ෂමාර්ථික විද්‍යාව වෙන වෙනම ගන්නවා. ඒතර මේ පුද්ගලයෝ වෙන වශයෙන් කොහොමද යමක් තෝරගන්නේ? ඒ තේරීම් වල ප්‍රතිඵල මොනවද? ඒ සියල්ල විශ්ලේෂණය කරනවා සූක්ෂමාර්ථික විද්‍යාව. නැවත වතාවක් අපි කෙටියෙන් මේක මතක් කරොත් මොකක්ද සූක්ෂමාර්ථික විද්‍යාව කියන්නේ කියලා බලමු. ඔබට හොඳින් පැහැදිලි වෙයිනේ. සූක්ෂම කියද්දිම වාර තියෙන කුඩා කොටස් මයික්‍රෝ කියලා කියන්නේ. හරි. මයික්‍රෝ ඉකොනොමික්ස්. ඒ වචන අපි පාරිභාෂික වචන ඔබට විධිමත් විදිහට දෙනවා මුද්‍රණය කරලා. මේ නිබන්ධන ඔබට ලබා ගන්න පුළුවන්. ඒතර මේ සමස්ත ආර්ථිකයේ විවිධ විචල්යන්, විවිධ ඒකක, විවිධ සංවිධාන, විවිධ ආයතන කොටස් වලට කඩලා ඒ කොටසක් වෙන වෙනම සියුම්ව අධ්‍යයනය කරොත් අපි ඒකට කියනවා සූක්ෂමාර්ථික විද්‍යාව. අපි එකපාරක් මේ ප්‍රකාශය නැවත බලමු. ඉතා කෙටියෙන් තේරුම් ගන්න. මතක තියාගන්න ඕනේ මෙහෙමයි. එක් ඒකක, එක් විචල්යන්, එක් ආයතන, විවිධ පුද්ගලයෝ වෙන වෙනම බෙදලා වෙන් කරලා ඒ අයගෙන වෙන වෙනම ඉගෙන ගන්නවා නම් සූක්ෂම. ඒ අදහස ඔබට ඒ දැනුම ප්‍රමාණවත් ඊළඟ පියවරට යන්න. මොකද සාර්ව මැක්‍රෝ සමස්තයක් වශයෙන් සාර්වාර්ථික විද්‍යාව. මෙතනදි වෙන්නේ සූක්ෂමාර්ථික විද්‍යාවේදී අපි කුඩා කොටස් වලට කඩාගත්තු දේ මෙතන කරන්නේ සමස්තයක් වශයෙන් පොදුවේ සාකච්ඡා කරනවා. සමස්තයක් වශයෙන් පොදුවේ එක තැනකට ගේනවා. ඒතකොට අපි ආර්ථිකය ගොඩබිම භූගෝලීය ප්‍රදේශය මේ අර සාගර කලාපය ඊට පස්සේ අපි කිව්වා ගුවන් මම මේ වචන පුනා කියන්නේ ආර්ථික පද්ධතියක ඒ ආර්ථික කලාපයක ඉකොනොමික් ටෙරිටරි එකක ඒ ටෙරිටරි කියන වචනේ හොඳින් ඒක මතක තියාගන්න. ඒ කලාපේ සමන්විත වෙන්නේ ගොඩබිම භූගෝලීය ගොඩබිම සාගර කලාපේ ඒ රටට වෙච්ච අන්තර්ජාතික වශයෙන් නිල වශයෙන් අයිතියක් තියෙන ගුවන් කලාපේ. මේ සියල්ල entire economy අන්න වචනේ. entire economy සමස්ත ආර්ථිකය total economy සමස්ත ආර්ථිකය macro economy අන්න පාරිභාෂික වචන. ඒකට කියනවා සාර්ව ආර්ථික විද්‍යාව. එහෙනම් සමස්ත ආර්ථිකයේම
ගොනු කරලා අර කෑලි කෑලි වලට කඩපු ඒ විචල්යන් ඒ ඒකකයන් ඒ පුද්ගලයන් ඒ සංවිධාන සියල්ල අපි වෙන් කරලානේ සූක්ෂමාර්ථය කතා කරේ. ඈතට කෑලි කෑලියට විසිරවලා හැරලා ඒ විසිරවපු සියල්ල එක තැනකට ගොනු කරලා පොදු සංකල්පයක් හැටියට කතා කරන්න පුළුවන් ශේස්ත්‍ර හඳුන ගන්නවා. එම පොදු සංකල්පයක් හැටියට කතා කරන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් ශේස්ත්‍ර තමයි සමස්තාර්ථයන බලපාන ජාතික මට්ටමේ සංකල්ප. එහෙම කිව්වහම ඔබට ඒක හොඳින් පැහැදිලි වෙයි කියලා මම ඒ වචනේ ගත්තේ. ජාතික මට්ටමේ කිව්වා. මොකද මේ ජාතික මට්ටමේ කිව්වේ? මේ ඔබ හොඳින් අහලා පුරුදු වචනයක්. ඔබ දන්නා තැනකින් පටන් ගන්නකනේ අපි පළවෙනි කොටසේදී කරේ. එතනදී අපි දැක්කේ ජාතික ආදායම කියලා. අහලා තියෙනවනේ. ඒ අහලා තියෙන ටික තමයි මම කියන්නේ ඔබ දන්නවා කියලා. ඇත්තටම ඔබ දන්නවා. ඉතිරි ටික කියලා දෙන එක තමයි අපේ කාර්යභාරය. ඔබ කොතෙකුත් අහලා තියෙනවනේ ජාතික ආදායම කියන සංකල්පය. දැන් ජාතික ආදායම කියුම එක අසුවල් ජාතිකේ සිංහලද බෞද්ධද හින්දුද මුස්ලිම්ද බර්ගර්ද එහෙම කියලා නේ. මේ ආර්ථික කලාපයේ ඇති සියලු පුද්ගලයෝ නැෂනල් ඉන්කම් ජාතික ආදායම කිව්වා මේ නේවාසිකයෝ. ඒතර නේවාසිකයෝ කියලා කිව්වහම එතන නැහැ අසුවල් ආගමේ අසුවල් ජාතිය අසුවල් කුලයේ අසුවල් ප්‍රදේශයේ එහෙම නැහැ. එන්ටයර් ඉකොනොමි එහෙනම් සමස්ත ආර්ථිකයටම අදාළ පොදු සංකල්ප ගැන ඉගෙන ගන්න කොටස තමයි සාර්වාර්ථික විද්‍යාව. ඔබට මතකද අර ප්‍රකාශවල කලින් පියවරේදී එක තැනකදී මම කිව්වා රබර් මිල අන්න සූක්ෂමයි. පොදු මිල සාර්වයි. පොදු මිල කියන්නේ මුළු රටේම සෑම අස්සක් මුල්ලක් නැරම හුවමාරු වෙන භාණ්ඩ සේවා සියල්ලේ පොදු වගේ සමස්තගේ ඇවරේජ් ප්‍රයිස් ලෙවල් ඒව මනිනවා. ඒවට ගණිතය අවශ්‍යයි. ගණිතමය උපක්‍රම ඉතා සරලව මිල දර්ශක මගින් කියලා දෙනවා. මම නැවත මේ පියවරෙදිත් ඔබට කියලා දෙනවා. මේ විෂය සඳහා අවශ්‍ය ගවේෂණය කරන්න ඉංග්‍රීසි භාෂාව හොඳින් ප්‍රගුණ කරගන්න. කොතෙකුත් මූලාශ්‍රයන් තියෙනවා වෙබ් අඩවි වලින් මේ සම්බන්ධ තොරතුරු ගන්න. විවිධ නිර්වචන මේවට තියෙනවා. විනෝදාංශයක් කරගන්න. ඒ තොරතුරු සොයන්න. ඒවට අවශ්‍ය පියවර අපි උපදෙස් දෙන්න කරන විදිය. ඒතර මේ සමස්තයක් වශයෙන් මුළු රටටම අදාළ පොදු සංකල්ප ගැන කතා කරොත් ඒකට අපි සාර්වාර්ථික විද්‍යාව කියනවා. අපි බලමු මේක කොහොමද ඒක හඳුන්වලා තියෙන්නේ. සාර්ව ආර්ථිකයේ සමස්ත ක්‍රියාකාරීත්වයට අදාළ පැතිකඩවල්. මම කිව්වේ එන්ටයර් ඉකොනොමි, ටෝටල් ඉකොනොමි. සමස්ත ක්‍රියාකාරීත්වයට අදාළ පැතිකඩවල්. සමස්ත ආර්ථිකයම පිළිබඳ එතරින් අපි අවධානයට යොමු කරගන්න. සමස්ත සියලු පැතිකඩවල් සාර්වාර්ථික විද්‍යාව. ආයතන පුද්ගලයන් විචල්යන් සියල්ලේ සමස්ත පොදු ක්‍රියාකාරීත්වය පොදු ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය කිරීම පොදුයි. සමස්ථාර්ථික පද්ධතියේම ඉකොනොමික් සිස්ටම් ආර්ථික පද්ධතියේම ව්‍යුහය එක සකස් වෙලා තියෙන විදිය සාධනය හා හැසිරීම නිරීක්ෂණය කිරීම. දැන් සූක්ෂම කිව්වහම කුඩා කොටස්. සාර්ව කිව්වහම සමස්ත එකතු වෙනවා. අපි බලමු පොඩි සංසන්දනයක්. සූක්ෂම සාර්ව සූක්ෂම මයික්‍රෝ ඉකොනොමික්ස් මේ සාර්ව අපි කියනවා මැක්‍රෝ. සූක්ෂම ආර්ථික විද්‍යාවේ කිරුවේදී මේ ආර්ථිකයේ තියෙන විවිධ කුඩා ඒකකයන් විචල්යන් වෙන් වශයෙන් විසුරුවා හැරගෙන බෙදාගෙන කොටස් වලට වෙනම අධ්‍යයනය කරා. මං කිව්වේ අර අන්වීක්ෂයකින් බලනවා වගේ. සාර්වාර්ථික විද්‍යාවේදී කියන්නේ දුර දක්න කන්නඩියකින් බලනවා වගේ.
උර දුර දක්නා කණ්ණාඩියකම බලපුවම ඈත ප්‍රදේශයක් පොදුවේ එකපාර තමුන්ගේ දර්ශන පතේට එනවා. දැන් සූක්ෂම අර්ධය කෙස් ගසක්. අපි කොහොමද ඒක විශාල කරලා බලනවා. කොරෝනා COVID-19 ඒ වෛරස් ඇහැට පෙනෙන්නේ නැහැ. ඒක විශාල කරලා කීප වාර ගණනක් විශාල කළානේ අපිට පෙන්වන්නේ අර 아무තු භයානක හැඩය. ඒතර සූක්ෂමාර්ධය කියන්නේ වගේ සියුම් දෙයක් අරන් ඒක තවත් ඒක ඇතුළට கிඳා බහැලා ඒක සියුම්ව විශ්ලේෂණය කරනවා. අර මයික්‍රොස්කෝප් එකකින් බලුවා වගේ. හැබැයි දුර බලන කණ්ණාඩියකින් බලපුවම අපිට සියුම් දෙයක් සියුම්ව විශ්ලේෂණයට වඩා පෙනෙන්නේ කොහොමද? ලොකු ප්‍රදේශයක් විශාල භූගෝලීය ප්‍රදේශයක් එකවර අපේ දර්ශන තලයට අහු වෙනවා. අන්න ඒ වගේ ඈත ඉඳලා මේ සමස්ත ආර්ථිකය දිහාවේ පුළුල් දෘෂ්ටි කෝණයකින් බලනවා මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම බලනවා. බලපුවම මේ ඔක්කොම ටික එකපාර අහු වෙනවා. ජාතික මට්ටමින් සමස්තයක් වැටේ. ජාතික ආදායම, ජාතික වියදම, ජාතික නිෂ්පාදිතයේ පොදු මිල මට්ටම ඒ සියලු දේවල්. අපි බලමු ඒකට අදාළ මාතෘකා මොනවද කියන එක. බලන්න. අපි කියපු වචනම තියෙන්නේ. ඔබ අහලා තියෙන දේවල් මේ එක දෙයක්වත් ඔබ ජීවිතේ පළවෙනි වතාවට අහන වචන නෙමෙයි කියලා 100%ක් මට විශ්වාසයි. ඔබ එකඟයි. ඒකයි මම මුලින්ම කිව්වේ ඔබ සියලු විෂයන්ට වඩා දන්න විෂයක් මේ පටන් ගත්තේ දන්න තැනින් පටන් ගමු කියලා මේ ගමන එක්කන් යන්නේ. ඒ දන්න දැනුම තුළ වැරදි මතමතාන්තර තිබුණා වෙන්න පුළුවන්. අඩුපාඩු ඒවා සම්පූර්ණ කරගෙන වැරදි මතාන්තර නිවැරදි කරගෙන ඉදිරියට යන එක තමයි මේ විෂය තුළ අපි ඉස්සරහට කරන්නේ. මේ බණ ජාතික ආදායම, සේවා නියුක්තිය, ආර්ථික වර්ධනය, ආර්ථික උත්පාදනය කියන්නේ ආර්ථිකයේ මහා ප්‍රසාරණයක්. අවපාත අර ඍණ වර්ධන වේගය ආපස්සට යන්නේ. උද්දමනය කියන්නේ පුතා පොදු මිල මට්ටම. සමස්ත රටේ තියෙන සියලු භාණ්ඩ සේවාවල මිල මට්ටමේ වෙන බලපෑම් සියල්ල සංඛ්‍යාන විද්‍යාත්මකව ගණනය කරලා පෙන්නනවා. ඒකට වෙනම ආයතනයක් ඉන්නවා ලංකාවේ. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. ඒ අය ඒ සම්බන්ධයෙන් අපිට පෙන්වනවා මෙන්න පසුගිය වසරේ මේ රටේ පොදු මිල මට්ටම වැඩි වීම. ඒක එක භාණ්ඩයක් සේවාවක් වෙනම වෙන් කරලා සියුම් විශ්ලේෂණයක් නෙමෙයි පොදුවේ සමස්ත භාණ්ඩ සේවා ප්‍රමාණයම වෙච්චි පොදු බලපෑම වෙන්නයි. විනිමය අනුපාතය අපි කිව්වේ ඩොලර් එකකට ලංකාවේ රුපියල් කීයක්ද? අනිත් පැත්තට ලංකාවේ රුපියල් එකකට ඩොලර් කීයක් ලැබෙනවද? ඒක නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඉතින් ඒ විනිමය අනුපාතය කියන්නේ ඒක රටේ එක ඒකකයකට විතරක් බලපාන දෙයක් නෙමෙයි. ඒක ඔබටත් මටත් සමස්ත ආර්ථිකයටම බලපානවා. මේ මොහොතේ විදේශ විනිමය අනුපාතය. මුදලේ විදේශ අගය අපි දැන් කියනවා ඩොලර් හිඟයක් තියෙනවා. ඒක කාටද බලපාන්නේ? අපි ඔක්කොටම. ඒකට කාටවත් අපිට අදාළ නැහැ. ඩොලර් හිඟයක් තිබුණාට. අපිට මොකද ඩොලර් කියලා කියන්න බෑ. පිට රටින් එන හැම දෙයකම ඊට අපි සල්ලි ගෙවනවා නම් විදේශ මුදලින් ගෙවන්න ඕන. ඒතර ඩොලර් හිඟයක් තියෙනවා නම් හැම දෙයක්ම පිට රටින් ලංකාවට ගියේද්දි ප්‍රශ්නයක්. එක්කෙනෙකුටද දෙන්නෙකුටද එක පුද්ගලයෙකුටද එක විචාරලයකටද එක කණ්ඩායමකටද එක ආයතනයකටද නෑ. එන්ටයර් ඉකොනොමි මැක්‍රෝ ඉකොනොමි සමස්ත ආර්ථිකයටම බලපානවා. රජයේ අයවැය රජයේ ආදායමට වඩා රජයේ වියදම වැඩි වෙලා රජයේ ණය වුණාම ඒක බලපාන්නේ නැති කොටසක් ඉන්නවද රටේ? හැමෝටම බලපානවනේ. පොදුයි අන්න සාරව. මුදල් සැපයුම මෙතන තියෙන්නේ සමස්ත ආර්ථිකයේ මේ සියලු මහජනතාව සතු මුදල් තොගේ. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයිනේ. හැම ආයතනයක් හැම පුද්ගලයෙක්ම මේ තමා විශේෂ නිර්දේශයේ සම්පූර්ණ දේවල් පළවෙනි ඒකකේ එක තුල එක තැනකට ගොනු කරලා
ශිෂ්‍යයාට පොඩි පෙරමග දැක්මක් හඳුන්වලා දෙනවා මෙන්න ඔයා වික්කයි යන මාවත. මෙන්න මේ දේවල් ගැන ඉගෙන ගන්න ඕනේ. ඇත්තටම මේ කතා කරන කොටස තුල අවුරුදු 2ක් තිස්සේ කාල පරිච්ඡේද 600ක් තුල ඉගෙන ගන්න තියෙන සියලුම දේවල් මතු කරලා පෙන්නනවා. මෙන්න මෙතෙන්ට යන්න මේ දේ ඉගෙන ගන්න. මේ දේ උගන්වන්නේ. කුඩා කොටස් වලට කඩලා සූක්ෂමාර්ථ විද්‍යාව පෙන්නනවා. සමස්තයක් වශයෙන් එකට එකතු කරලා සාරවාර්ථ විද්‍යාව පෙන්නනවා. අපි පොඩ්ඩක් බලමු ආපහු සූක්ෂමාර්ථික විද්‍යාවේ විචල්යන්. අපි මෙතෙන් ඉස්සෙල්ලා ගියේ නැහැ. මෙතෙන් සාරවාර්ථික රැවිලා ආපහු එතෙන්ට මම එක්කගෙන ගියා. ආයතනයක නිෂ්පාදන ක්‍රියාවලිය එක ආයතනයක කුටුම්බයක පරිභෝජනය එක කුටුම්බයක යම් භාණ්ඩයක ඉල්ලුම අපි ඉගෙන කතා කරා යම් භාණ්ඩයක සැපයුම යම් භාණ්ඩයක නිල. ඒතර සූක්ෂමාර්ථය කුඩා කොටස් වලට කඩාගත්ත සාරවාර්ථය දුනේ සියල්ල එකතු කරලා පොදුවේ ගොනු කරා. දැන් මේ මොකක්ද? අපි මොහොතකට කලින් කතා කරපු මේ සූක්ෂමාර්ථික විද්‍යාව සාරවාර්ථික විද්‍යාව කියපු හැම ශාස්ත්‍රයක්ම අපි නැවත බලමු. ඉතා වැදගත් සම්දිස්ථානයකට ආවේ. මෙන්න බලන්න. සූක්ෂම සාරව දැන් දන්නවා සූක්ෂමාර්ථයක් වම කුඩා කොටස් සාරව කියන්නේ සමස්තාර්ථිකය. මේ සියලු ශාඛා දෙක තුලම කෙරෙන මේකට කියන main branches. ඒකයි මම ශාඛා කියන වචනේ ගත්තා. ඉංග්‍රීසි පොත්පත් පරිශීලනය කරනවා. main branches of economics, microeconomics and macroeconomics. එමයි කියන්නේ. මේ සූක්ෂමාර්ථික විද්‍යාව වේවා සාරවාර්ථික විද්‍යාව වේවා ඒ සියලු ආර්ථික විද්‍යා ශාස්ත්‍රයන් තුල අපිට දිනපතා නිතිපතා ඇහෙන අපි කියන අපට අහන්න ලැබෙන ස්ටේට්මන්ට්ස් ප්‍රකාශ තියෙනවා. ආර්ථික විද්‍යාත්මක ප්‍රකාශ. අර මං කලින් ඒකකයේදී අවසානට පෙන්වුවේ වාක්‍ය 8ක්. මේ වාක්‍ය 8 ඇතුලේ සූක්ෂමාර්ථ විද්‍යාවට අදාළ වාක්‍ය තිබුණා, සාරවාර්ථ විද්‍යාවට අදාළ වාක්‍ය තිබුණා. අවිමතානුරූපී සහ යථානුරූපී කියලා වචන දෙකක් කිව්වා. ඒක දැන් උගන්වන්න හදන්නේ. අපි බලමු. මේ සූක්ෂමාර්ථික විද්‍යාවේ සියුම් කොටස් වේවා සාරවාර්ථ විද්‍යාවේ අර සමස්තයට පොදු දේවල් වේවා ඒ සියලු අදහස් ඒ දැනුම් සම්භාරය ඒ දැනුම ප්‍රකාශ කරද්දී ප්‍රධාන ක්‍රමවේද දෙකක් තිබෙනවා. එකක් පොසිටිව් ඉකොනොමික්ස් කියලා කියන්නේ යථානුරූපී ආර්ථික විද්‍යාව. තව එකක් තියෙනවා නොමැටිව් ඉකොනොමික්ස් කියලා කියනවා අභිමතානුරූපී ආර්ථික විද්‍යාව. ඔබට මේ මගේ අත් අකුරු වලට වඩා පැහැදිලිව වෙනත් ආකාරනුත් මේක පෙන්නනවා. නමුත් අර ඒකාකාරී ගතිය ඔබට මිදෙන්නයි මම මේ විදිහට නැවත මේක දීලා පෙන්නන්නේ. එහෙනම් සූක්ෂමාර්ථික විද්‍යාව වේවා සාරවාර්ථික විද්‍යාව වේවා කතා කරන ආර්ථික විද්‍යා ප්‍රකාශයන් අපි ප්‍රධාන ස්වරූප දෙකක් යටතේ ඉදිරිපත් වෙනවා. එකක් තමයි යථානුරූපී අනික අභිමතානුරූපී. අපි දැන් බලමු ඒ කොහොමද කියන්නේ. මෙන්න බලන්න. යථානුරූපී සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යා ප්‍රකාශ. මේ අපි මේ අධීරයේ අවසාන කොටසට දැන් එළඹෙගෙන ඉන්නේ. හොඳින් ඕනකමින් අහගන්න. එක තැනකට ඇවිත් අපි අර පළවෙනි ඒකකේ උප එකක අංක 1 ඉවරයක් කරනවා. දැන් ඉවර වෙන්න කිට්ටු. බලමු. විවිධ ප්‍රකාශයන් යථානුරූපී හෝ අභිමතානුරූපී වශයෙන් දෙකොටසකට බෙදේ. ඒ කියන්නේ ප්‍රකාශ. ආර්ථික විද්‍යාවේ ප්‍රකාශ ප්‍රධාන විදි දෙකයි. එකක් යථානුරූපී අනික අභිමතානුරූපී. දැන් මෙතන අපි බලමු මේ මොකක්ද කියලා. සිදු වුණේ කුමක්ද? සිදු වෙමින් පවතින්නේ මොකක්ද? ඉදිරියේ කුමක් සිදු වෙයිද? මෙහෙම හිතන්න. අතීතයේ කුමක් සිදු වෙයිද? මතක ඇති කාලෙක ඉඳලා බලන්න. පෑනක, පැන්සලක, අභ්‍යාස පොතක, මකන කෑල්ලක මිල මොකද වුනේ? පුංචි කාලේ මතක ඇති කාලේ ඉඳන්. ශිෂ්‍යත්ව විභාගෙට ලියන්න සූදානම් වෙච්ච කාලේ ජීවිතේ හොඳටම මතක.
ඒ කාලේ කොච්චර මහන්සි වෙන්නේ නැද්ද? ඊ දවස්වල පෑනක් පැන්සලක් පොතක් මකන කෑල්ලක් ගත්තු මිලට අද ගන්න පුළුවන්? එදා ඉඳන් අද වනතුරු මිල මොකද වුනේ? වැඩි වුණා. මේ දවස්වල මේ වර්තමානයේ බඩු මිල මොනවා වෙමින්ද පවතින්නේ? වැඩි වෙමින් පවතිනවා. මෙහෙම ගියොත් හෙට අනිද්දා තව මාසෙකින් දෙකකින් මේ බඩු මිල මොනවා වෙයිද? වැඩි වෙයි. අන්න අතීතේ වර්තමානයේ අනාගතේ සැබවින්ම අතීතේ සැබවින්ම සිදුවේ කුමක්ද? බඩු මිල වැඩි වුණා. ආච්චිලා සීය තාත්තලාගෙන් අහලා බලන්න ඒ කාලේ මිල ගණන්. ඔයාලා විශ්වාස කරන එකක්. අම්මලා තාත්තලාගෙන් ඊට පස්සේ පරම්පරාව මිල ගණන්. දැන් මිල ගණන් එක්ක බලද්දී ඔයා විශ්වාස කරන්නේ. ඒ තරම් වේගෙන් බඩු මිල වැඩි වුණා. වර්තමානයේ අද දවසෙත් ඔබට දැනෙන්නේ, හැඟෙන්නේ, කියවෙන්නේ, ඇහෙන්නේ, ඔබ කියන්නේ රටේ බඩු මිල අඩු වේගන යනවා කියලාද? නෑ. මිල වැඩි වෙනවා. තෙල් මිල එදත් වැඩි වුණා. වැඩි වෙමින් පවතිනවා. ලෝක වෙළඳපොලේ. එහෙනම් අනාගතේ තව දුරටත් මොකද වෙන්නේ? වැඩි වේවි. අතීතේ කුමක් සිදු වීද? වර්තමානයේ කුමක් සිදු වෙමින් පවතින්නේද? අනාගතේ කුමක් සිදු වෙන්නට යනවාද? අපිට දැනෙන දේ ඇත්ත ඇති සැටියෙන්ම යථාර්ථවාදීව යථාරූපීව ප්‍රකාශ කරොත් අන්න ඒකට කියනවා අපි යථාරූපී ආර්ථික විද්‍යාව. positive economics. positive අභිමතය කියන්නේ මොකක්ද? සිදු විය යුත්තේ කුමක්ද? ඔබේ ප්‍රාර්ථනාව. ඔබේ ප්‍රාර්ථනාව. හැබැයි ඔබේ ප්‍රාර්ථනාව ඔබ කැමති විදිය තවත් කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. මතකද අපි කලින් පියවරේදී කිව්වා රජය ගෙවල් කුලී සඳහා සීමාවක් පැනවිය යුතුයි. අන්න සිදු වෙන්නේ කුමක්ද? ඒකට ගෙවල් හිමියෝ කුලී ගෙවල් වල අයිතිකාරයෝ අකමැති. කුලියට ගෙවල් වල ඉන්න අය කැමති. අනේ විදිහට ඊ ප්‍රකාශයට අදාළ දෙකොටසක් ඉන්නවා. එකඟ වෙන්න එකඟ නොවෙන්න පුළුවන්. එහෙමනම් කුමක් සිදු විය යුතුද? අතීතයේ බඩු මිල වැඩි වෙමින් ආවා. මතක ඇති කාලෙක ඉඳලා හැම දෙයකම මිල වැඩි වුණා දැනටත් වෙන්නේ වැඩි වෙමින් පවතිනවා. එහෙමනම් ඉදිරියේදී තවත් වැඩි වේවි. ඔබ හිතන්න කුමක්ද විය යුත්තේ? ඔබ කිව්වොත් අනාගතයේ බඩු මිල අඩු විය යුතුයි කියලා ඒක ඇතැම් විට සඵල වෙන එකක් නැහැ. හැබැයි මෙහෙම කියන්න පුළුවන්. බඩු මිල වැඩි වෙන වේගය අඩු විය යුතුයි. බඩු මිල වැඩි වෙන වේගය අඩු විය යුතුයි. බඩු මිල පහළ වැටෙන්නේ නැත්නම් වැඩි වෙන වේගය අඩු වෙන එක හොඳයි. එදත් බඩු මිල වැඩි වුණා. අදත් වැඩි වෙමින් පවතිනවා. ඉදිරියත් වැඩි වෙයි. අපි අභිමතාරූපී ප්‍රකාශකයන් කියනවා ආර්ථික විද්‍යාවේ මෙන්න මේ වගේ අදහසක්. වැඩි වෙන වේගය අඩු විය යුතුයි. බලමු. මෙහෙම වැඩි වීගෙන යන වේගය පොඩ්ඩක් අඩු වෙන්න. අන්න ඒක හොඳයිනේ. නැත්තම් මේ යනවනේ මෙහෙම තවත් ඉහළට. දැන් දැක්කද? හරි. අපි බලමු ආපහු පොඩ්ඩක් මේක සංක්ෂිප්තව. දැන් ඒ වචන නැවත නැවතත් මතක් කර කර ඉස්සරහට යමු. සූක්ෂම ප්‍රකාශ වේවා. සූක්ෂමාර්ථ විද්‍යා සංකල්ප වේවා. එහෙම නැත්නම් සාර්වාර්ථක විද්‍යා සංකල්ප වේවා. මේ සංකල්ප ඉස්සරහට ගියද්දි හඳුන්වා දෙද්දි දැනුවත් කරද්දි ඒ සඳහා විවිධ ආකාරයේ ප්‍රකාශ යොදා ගන්නවා ආර්ථික විද්‍යාව. ඇතැම් ප්‍රකාශ යථානුරූපී. ඇතැම් ප්‍රකාශ අභිමතානුරූපී. මොකද යථානුරූපී කිව්වේ? අතීතේ මොනවද වුනේ? වර්තමානයේ මොනවද වෙමින් පවතින්නේ? අනාගතේ මොනව වෙයිද? බඩු මිල ගමු. බඩු මිල විතරක් නෙමෙයි මේක උදාහරණයක් විතරයි. දන්න දවසේ ඉඳලා බඩු මිල වැඩි වුණා. දැනුත් බඩු මිල වැඩි වෙනවා. අනාගතේත් වැඩි වෙයි.
දැන් අතන කියනවා අභිමතානුරූපී ප්‍රකාශයේදී අපේ මතයක් අපි යෝජනාවක් ගෙනල්ලා කියනවා මෙන්න මෙහෙම. මේ වැඩි වෙන වේගය අඩු විය යුතුයි අන්න අභිමතය. පැහැදිලි? ඒතර යථාරූපී ප්‍රකාශ වලින් කරන්නේ ඇත්ත ඇති සැටියෙම වෙච්ච දේ වෙමින් පවතින දේ සහ වෙන්නට නියමිත දේ. අභිමතයෙන් කියන්නේ කුමක් විය යුතුද? මෙහෙම උදාහරණයක් ගමු. අයවැය හිගේ ගැන කිව්වේ ඔබ දන්නවා කියලා මං කිව්වේ. දන්න තැනකින් පටන් ගමු. මතක ඇති කාලේ ඉඳන් අපිත් උගන්වන්න ගත්තු කාලේ ඉඳන් රජයේ ආදායම රොඩා වියදම වැඩි ඉදුවේ පුතේ. ඉන්න රජයේ ණය ගන්න සිද්ධ වුණා. රජයට එදත් ණය ගන්න සිද්ධ වුණා. වර්තමානෙත් ඒ වගේ තත්වයක් තමයි තියෙන්නේ. වර්තමානෙත් රජයේ ණය ලබා ගනිමින් සිටිනවා. මේ විදිහට යද්දී අනාගතෙත් මොකද වෙන්නේ? ණය ගන්න සිද්ධ වෙනවා. ඒක අපිට වළක්වන්න බෑ. මේ විදිහට නම් සියලු දේ සිද්ධ වෙමින් පවතින. එහෙමනම් ඒව අපි ගැඹුරින් කතා කරනවා රාජ්‍ය පොදු ආර්ථිකයේ රජයේ අයවැය කියන මාතෘකාවේදී 1.13 වසරේ. දැන් මේ අද ඒ සියලු දේවල් එක තැනකට කැටි කරනවා. ඒකයි විශේෂ දේශ ස්වභාවය. අපි තුන් රජයේ අයවැය, රජයේ ආදායම සහ වියදම. රජයේ අයට වඩා වැඩි පුතේ වැය. ඒ නිසා රජයට සිද්ධ වෙනවා ගන්න ණය. මතක ඇති දවස්වල ඉඳන් හැම අවුරුද්දකම රජයේ ණය ගත්තා. අන්න යථාරූපී ප්‍රකාශය. මේ අවුරුද්දෙත් ණය ගන්න වෙනවා. මේ අයවැයිනු ගන්නවාමයි. ඉදිරියේදීත් තව අවුරුදු ගණනාවක් ණය ගන්න සිදු වෙනවා. සිදු වේවි නැතුව අපි ණය දේවි කියලා කියන තැනට එවෙන්නේ නැහැ. අපි එතෙන්ට එන්න ඕන. එන්න බැරි නෑ. හැබැයි තව අවුරුදු කිහිපයක් මේ විදිහට යන්න වෙනවා. ප්‍රාතිහාර්ය පාන්න බෑ. ණය ගත්තා, ණය ගන්නවා. තවත් ණය ගන්න වෙයි. මොකද්ද අභිමතය? අභිමතය ගන්නා ණය අඩු විය යුතුයි. ණය නොගන්නා තත්වයට පත්විය යුතුයි. අපේ රට වෙනත් රටවලට ණය දෙන තත්වයට අපේ ආර්ථිකේ වර්ධනය විය යුතුයි. What ought to be? යථාරූපී කතා කරේ what was, what is, what will be. මොකද උනේ? මොනවද වෙන්නේ? මොනව වෙයිද? අභිමතානුරූපී කියනවා සිදුවිය යුතුයි what ought to be. මතේ අභිමතය. හරි. අපි ඉදිරියට යමු. ඔබට තවත් විධිමත්ව මෙය මෙතන බලන්න පුළුවන්. සැබෑ අත්දැකීම් මැසුරින් ඉදිරිපත් කරන ප්‍රකාශයන් යථාරූපී ප්‍රකාශයන්. ඇත්ත. පොසිටිව් ඉකොනොමික්ස්. ඇත්ත තත්ත්වය. සිදු වූයේ කුමක්ද? බොහෝ අවස්ථාවලදී අපිට මේ අත්දැකීම ගන්න මේක ඔබට විෂය තුල ඔබට අවශ්‍ය දේ පණිවිඩයත් අපි දෙන්න ඕනේ. විශ්වවිද්‍යාල වලින් පිට වෙන ඇතැම් උපාධිධාරීන්ට රැකියා වෙළඳපොලේ ඉල්ලුම් කරන ඊට යෝග්‍ය සුසුකම් තිබුණේ නැහැ පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ. ඇතැම් පාඨමාලා යාවත් කාලීන වෙලා නැහැ, අප්ඩේට් වෙලා නැහැ. පරණ විෂය නිර්දේශ. ඒතර විශ්වවිද්‍යාල එළියට ආවා. රැකියා නැතුව රැකියා පෝලිම් වල කල්ගත කරා. ඒක ලංකාවේ වෙච්ච දෙයක් ඇත්ත. දැන් මොකද වෙන්නේ? අදටත් එහෙම්මම තමයි. සිදුවෙමින් පවතින්නේ කුමක්ද? වර්තමානයේ උපාධිධාරීන් රැකියා විරහිතව රැකියා යදිමින් ඉන්නවා ඇතැම් ක්ෂේත්‍රවල. හේතුව ඒ අය ඉගෙනගත්තු විෂය නිර්දේශ විෂය පාඨමාලා රැකියා වෙළඳපොළට අවශ්‍ය ප්‍රායෝගික විෂයන් නොවන නිසා. මේ දේවල් ඔබට පැහැදිලිව කියලා දෙනවා. ඔබ ගත යුතු තීරණ කුමක්ද කියලාත් මම පෙන්නනවා. ඔබ විෂයන් තෝරාගත යුතුයි කෙසේද? ඔබ හොඳ විෂය තෝරගෙන ඉන්නේ ආර්ථික විද්‍යාව. මේ විෂය තුල මේ විෂය ප්‍රගුණ කරපු කෙනෙකුට රැකියාව වෙළඳපොලේ 100%ක් අවස්ථාවක් තියෙනවා. වගකීමෙන් කියන්නේ. දැන් මේ යන විදිහටම අධ්‍යාපන ක්‍රමවල ඇතැම් සංශෝධන සිදු නොවුනොත් ඔබ කියන අනාගතයේ විශ්වවිද්‍යාල වලින් පිට වෙන දරුවන්ටත් රැකියා අහිමි වේවි. රැකියා විරහිත වේවි. ඇත්ත ඒකයි. යථාර්ථය ඒකයි. පොසිටිව් ඉකොනොමික්ස් අන්න සත්‍ය తත්වයේ
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි වූ බොහෝ උපාධිධාරීන්ට ඇතැම් විශේෂ ශාස්ත්‍රවල රැකියා ලබා ගන්න පහසු වුණේ නැහැ. අදට පහසු වෙන්නෙත් නැහැ. මේ ආකාරයටම ඉදිරියටත් ගියොත් මේ ආකාරයෙන්ම අනාගතෙත් ඒක වෙයි. අන්න යථාරූපී ප්‍රකාශ. කුමක්ද සිදුවිය යුත්තේ? ආපෝ අපි යමක් සැබෑ වශයෙන්ම පැවති ස්වභාවය, දැන්ට පවතින ස්වභාවය සහ මේ අනුව ඉදිරියේදී කෙබඳු ස්වභාවික පවතිනු ඇද්ද යන්න අදහස් ප්‍රකාශ කිරීම යථාරූපී ආර්ථික විද්‍යාව. ඒ ප්‍රකාශවල නිර්වද්‍යතාවය තහවුරු කරගන්න පුළුවන්. අන්න ඒකයි වඩා වැදගත්. දැන් ඔබට කිව්ව සීරු දෙන්නේ නැත්තේ. බඩු මිල වැඩි වුණා. ඔයාලා කාටද කියන්න පුළුවන්ද? නෑ. ලංකාවේ එන්න බඩු මිල අඩු වුණා. දැන් මේ අඩු වේගෙන යන්නේ. ඊට අනිද්ද අඩුම වෙයි කියන්න බෑ. බොරුවක් කියලා තුනනම් මම පෞගිය කාලේ වල දන්නේ බඩු මිල අඩු වේගෙන ගියා. මේ දැන්නේ පොඩ්ඩක් වැඩි වෙන්නේ. ඉස්සරට අඩු වෙනවාමයි කිව්වොත් අන්න වැරද්දක් තියෙනවා. සමේ යථාරූපී ප්‍රකාශ ඇත්තසැටියෙන් අපි ප්‍රකාශයක් ඉදිරිපත් කළොත් ඒක හරිද? එහි නිර්වද්‍යතාවය තහවුරු කරන්නට පුළුවන්. හැබැයි අභිමතාරූපී ප්‍රකාශවල එහෙම බෑ. මගේ මතේ නිවැරදි මතය වෙන්නත් පුළුවන්. මගේ මතේ වැරදි මතය වෙන්නත් පුළුවන්. කෙනෙකුට සාපේක්ෂව නිවැරදි, කෙනෙකුට සාපේක්ෂව වැරදි. ධනවත් අයගෙන් වැඩිපුර බදු අය කරලා ධන බදු දුප්පත් අයට බෙදා දිය යුතුයි කියලා මා කිව්වොත් මගේ අභිමතය අනුව ධනවත් අය අකමැති, දුප්පත් අය කැමති. අන්න ඒතකොට මේ ප්‍රකාශයේ තුල තියෙනවා යම්කිසි මේ කියන දේ හොඳද නරකද කියන එක හරියටම නිශ්චය කරන්න බෑ. හැබැයි යථාරූපී ප්‍රකාශවල ඇත්තද නැත්තද මේ කිව්වේ බොරුවක් කිව්වද ඇත්ත කිව්වද කියලා කියන්න පුළුවන්. අභිමතාරූපී ප්‍රකාශවල නැවත බලමු. එනම් සැබෑරව කරුණ විශ්ලේෂණය කිරීමේදී යථාරූපී ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න අවබෝධ කරගන්නට පුළුවන්. ඇත්තද නැත්තද? මං කිව්වා ලංකාවේ උපාධිධාරීන් බොහොමයකට විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා යම් කාලයක් ගත වුණා රැකියා ගන්න. නැත්නම් රැකියා නැත්තරම නැති වුණා. බලාපොරොත්තු වෙච්ච රැකියාව ලැබුණේ නැහැ. ඊට වඩා පහළ ශ්‍රේණි රැකියාවට යන්න සිද්ධ වුණා. මේ රැකියාව වෙළඳපොලේ අවශ්‍යතාවයේ ඉල්ලුම සහ ශ්‍රම වෙළඳපොලේ සැපයීම අතර තියෙන නොගැලපීම. අන්න ඉල්ලුම හා සැපයීම නොගැලපීම ඒක ආර්ථිකය කියලා දෙනවා මේ ඊළඟ පියවරේදී. අදටත් මේ තත්ත්වෙ තියෙනවා. අදටත් පාසල්වල උසස් පෙළ සමත් වෙලා හොඳින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන බැරිනොත් ඒ ස්තරයට ඒ මැදදී රැකියාව වෙළඳපොලේ අවස්ථා ඉතා අල්පයි. ඒ ඉගෙන ගන්න විෂයන්ට රැකියාව වෙළඳපොලේ අවස්ථා බොහොම අල්පයි. මේ ක්‍රමයේම ගියොත් ඉදිරියටත් එහෙමමයි. අන්න ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව කොච්චර වැදගත්ද බලන්න. ඇත්තට වෙච්ච දේ, වෙමින් පවතින දේ වෙයි කියලා හිතන දේ. අපි අභිමතයේ තුල කියනවා එහෙම වෙන්න හොඳ නෑ. මේකයි විය යුත්තේ. මේව වෙනස් වෙන්න ඕන. මේ විශේෂ නිර්දේශ අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණය විය යුතුයි. රැකියාව වෙළඳපොලේ ඉල්ලුම් කරන පාඨමාලා සඳහා පාසල් මට්ටමේ සහ විශ්වවිද්‍යාල මට්ටමේ විශේෂ නිර්දේශ යාවත් කාලන විය යුතුයි. අන්තර්ජාතික භාෂා ප්‍රවීණත්වයේ සිසුන්ට ලබා දෙන්න විකල්ප ක්‍රම මෙහෙවිය යුතුයි. කලින් කිව්වා වගේ අන්න 6 වසරේ ඉඳලා DP education English වැඩසටහනට යන්න. ඔබට ඒ වගේ අවස්ථා නැවත ලැබෙන්නේ නැහැ. අපි කියනවා රයිට් අනාගතයේ රැකියාව වෙළඳපොලේ රැකියාව ලබා ගැනීමට සුසුකම් ලැබීමට නම් අන්තර්ජාතික භාෂා ප්‍රවීණත්වයේ තිබිය යුතුයි. තොරතුරු තාක්ෂණය අවශ්‍යමයි. ඒ වගේ මතයක් ප්‍රකාශ කරොත් ඒකට කෙනෙක් විපක්ෂ වෙන්න පුළුවන්. කෙනෙක් පක්ෂ වෙන්න පුළුවන්. අපි බලමු. යථාරූපී ප්‍රකාශ දැඩි ලෙස විෂයානුබද්ධ බවක් පවතී. ඒ විෂයට අදාළව ප්‍රකාශ කරන්න. ආර්ථික හැසිරීම වෙනස් කිරීමට හෝ පාලනය කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කළ හැකි. අන්න දැන් මේ කිව්වේ බඩු මිල වැඩි වුණා, අදටත් වැඩි වෙනවා, හෙටත් වැඩි වෙයි. ඒකට මොකක් හරි විකල්පයක් තිබිය යුතුයි කියලා යෝජනාවක් ඉදිරි මතු කරගන්න පුළුවන්. රැකියාව වෙළඳපොලේ උගත් තරුණ තරුණියන්ට තමයි ලංකාවේ රැකියාව නැත්තේ. උගත් තරුණ තරුණියන්ට ඒ අපේක්ෂා කරන මට්ටමේ රැකියාවට ලැබෙන්නේ නැහැ. මොකද එයාලා බලාපොරොත්තු වුණාට එයාගේ සුසුකම් වලට ශ්‍රම වෙළඳපොලේ රැකියාව නැහැ.
ඇතැම් විෂයන් ඒවා මොනවද කියලා දෙවුණු අපි සාකච්ඡා කරමු. ඒතොර ඉතින් ගන්න යථාර්ථ ප්‍රකාශ වලින් මොකක්ද ආර්ථිකී උනේ? මොකක්ද වෙමින් පවතින්නේ? මොකක් වෙයිද? මොකක්ද උනේ? මොනවද වෙන්නේ? ඉස්සරහට මොකක් වෙයිද? මොනව වෙයිද? එහෙනම් මොකක්ද කළ යුත්තේ? අන්න ආර්ථ විද්‍යාත්මක යෝජනාව අභිමතය ඊළඟට එනවා අභිමතානුරූපී ආර්ථික විද්‍යාව. මේ යථානුරූපී ප්‍රකාශ කීපයක් තියෙන්නේ. ජනගහන වර්ධන වේගය, උද්දමන අනුපාතය, මේ සංඛ්‍යා වෙනස් වෙනවා. මේ සාමාන්‍ය උදාහරණ වර්තමානයේ පවතින ඒවා දවසින් දවස වෙනස් වෙනවා. ඒ නිසා ඒවා දැන්ට කටපාඩම් කරගන්න එපා. ඒවා අපි අප්ඩේට් කරගමු. රජයේ අයවැය හිගයක් අඛණ්ඩව වාර්තා වේ. ඇත්තනේ. උගත් තරුණ ප්‍රජාව අතර සේවා වියුක්ති ඉහළ මට්ටමක පවතී. මේ අන්තිම ටික බලන්න. අනාගතයේ ශ්‍රී ලංකාවේ ජනගහන ව්‍යුහය අනුව දකුණු ආසියාවේ වියපත්ම ජනගහන ව්‍යුහය බවට පත් වේ. මරණ අනුපාතය අඩුයි. උපත් අනුපාතයත් අඩුයි. ආසියාවේ දකුණු ආසියාවේ අනිත් රටවලට සාපේක්ෂව විශාල වශයෙන් අපේ උපත් අනුපාතය අඩු නිසා අලුතින් දරුවන් බිහි වෙන එක අඩු ප්‍රවණතාවයක් තියෙන නිසා ජනගහනයට අලුත් සමාජිකයෝ වෙන්නේ අඩුවෙන්. මරණ අනුපාතය අඩු නිසා සෞඛ්‍ය පහසුකම් හොඳ නිසා වියපත් වූවන් මරණය කල් දමා ගන්නවා. ඒතර ජනගහනය කියන කබඩාවේ අලුතින් එන දරුවෝ අලුත් අය අඩුයි, පැරණි අය වැඩි. 100ට ගානක් ප්‍රතිශතයක් වශයෙන් බැලුවොත් ඉදිරියේදී වයස්ගත කාණ්ඩය වැඩි වීමෙන් පවතිනවා ලොව අන් කිසිදු රටකට වඩා වෙනස් ආකාරයෙන්. ආසියාවේ වැඩිම වේගයෙන් ජනගහනය තුළ වයස්ගත කාණ්ඩය වැඩි වෙන්නේ ලංකාවේ. ඒ සමාජ ආර්ථික ප්‍රශ්න ගණනාවකට ඉදිරියේදී හේතු වෙනවා ආර්ථික විද්‍යාව. බලමු. අනාගතයේ ශ්‍රී ලංකාවේ ජනගහන ව්‍යුහය අනුව දකුණු ආසියාවේ වියපත්ම ජනගහන ව්‍යුහය බවට පත් වේ. පසුගිය කාලය තුල ශ්‍රී ලංකාවේ අධ්‍යාපන විෂය නිර්දේශ රැකියාව වෙළඳපොළ අවශ්‍යතාවලට සාපේක්ෂව ප්‍රමාණවත් තරම් යාවත් කාලීන වී නැත. මේ ඇත්ත ප්‍රකාශන. මෙතන ප්‍රකාශ දෙකක් තියෙනවා. එකක් ජනගහනය, අනික විෂය නිර්දේශ ගැන අපි කතා කරමු. බලන්න අපි එක ඒකකයක් ඉවර කරා මේ පියවර දෙකකින්. අභිමතානුරූපී ආර්ථික ප්‍රකාශ. විෂය නිර්දේශයේ නිපුණතාංක 1 යටතේ 1 මෙතනින් ඉවර වෙනවා. බලන්න අවසන් කොටස. අභිමතානුරූපී ආර්ථික ප්‍රකාශ. දැන් මම මේක පැහැදිලි කරලා තියෙන ඔබට මේ එක සංක්ෂිප්තව මනසට ගොනු කරගන්න තමයි මේ සටහන පෙන්වන්නේ. ආර්ථිකය තුල පැවතිය යුත්තේ කුමක්ද? මම අර කිව්වේ what ought to be, what should be. පැවතිය යුත්තේ කුමක්ද? ආර්ථිකය තුල පැවතිය යුත්තේ කුමක්ද? කුමක් විය යුතුද? සිදුවිය යුත්තේ කුමක්ද? අභිමතානුරූපී ප්‍රකාශය. මේවා අදහස් ඉදිරිපත් කරන පුද්ගලයාගේ සිතුවිලි සාරධර්ම අදහස් අනුව පුද්ගල බද්ධව තීරණය වේ. ඔබ හිතන විදිය, මම හිතන විදිය, තවත් කෙනෙක් හිතන විදිය වෙනස් නිසා එක් අය එකිනෙක වෙනස් විදිහට අහවල් දේ සිදුවිය යුත්තේ. ඇතැම් අය කිව්වා පහුගිය දවස්වල රට වසා තැබිය යුතුයි. ඇතැම් අය කිව්වා නෑ රට විවෘත කළ යුතුයි. එක් අයගේ මතිමතාන්තර බලන ආර්ථික විද්‍යාව අපි ජීවත් වෙන පරිසරයේ එදිනෙදා අපි මුහුණ දෙන දේ ගැනම නෙවෙයි කතා කරන්නේ. පුද්ගල බද්ධව තීරණය වේ. සත්‍ය අසත්‍ය බව තහවුරු කිරීමට නොහැක. කෝකද හරි කෝකද වැරදි කියලා හරියටම කියන්න බෑ. අන්න ඒකයි තියෙන සංකීර්ණතාවය. විද්‍යාත්මක ක්‍රමයක් මත එම ප්‍රකාශයන් නිර්වද්‍ය බව තහවුරු කළ නොහැකි. තහවුරු කරන්න බෑ. යථාරූපී පුළුවන්. ඇත්තද නැත්තද කියන්නේ. අභිමතානුරූපී බෑ. තහවුරු කළ නොහැක. තහවුරු කළ නොහැක. ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විග්‍රහයන් සඳහා අභිමතානුරූපී ආර්ථික විශ්ලේෂණය යොමු වේ. ආර්ථික ප්‍රතිපත්ති අර යථාරූපී ප්‍රකාශ වලින් ගත්තු අදහස් පදනම් කරගෙන යථාරූපී ප්‍රකාශ වලින් ගත්තු අදහස් පදනම් කරගෙන අපිට පුළුවන්
අනාගතයේ සිදුවිය යුතු ආර්ථික ප්‍රතිපත්ති අභිමතාරූපී ප්‍රකාශ වලින් සකස් කරන්න. සරල උදාහරණයක්. එදත් බඩු මිල වැඩි වුණා. දැනුත් බඩු මිල වැඩි වෙනවා. මෙහිම ගියොත් ඉස්සරහට තවත් වැඩි වෙයි. ඊට පස්සේ ඒ අදහස අරන් ප්‍රතිපත්ති සම්පාදකයන්ට රජයට පුළුවන් බඩු මිල වැඩි වෙන වේගය අඩු කරන්න. ඒකට යෝජනා ඉදිරිපත් කරන්න. රජයේ අයවැය යෝජනා මගින්. මේ බලන්න අභිමතාරූපී ප්‍රකාශ. මෙතනින් අවසන් වෙනවා මේ අදියර. හැම දරුවෙකුටම නොමිලේ අධ්‍යාපනය ලබා දිය යුතුයි. නොමිලේ අධ්‍යාපනය ලබා ගන්නට අවශ්‍යයි මේකට කැමතියි. සමහර කෙනෙක් කියන්න පුළුවන් නෑ ඕනේ. අපෙන් බදු අරගෙන මොකද තව කෙනෙකුට සහන ආධාර දෙන්නේ. දුප්පත් අය හිතන්න පුළුවන් ඒක තමයි වෙන්න ඕනේ. පොසත් අය හිතන්න පුළුවන් නෑ. එහෙම නෙමෙයි හිතන්න පුළුවන්. රජයේ අයවැයගේ අඩු කිරීම සඳහා ඉහළ ආදායම් ලබන්නන්ගෙන් ඉතා ඉහළ බදු අය කළ යුතුයි. අඩු ආදායම් ලබන අය මේකට අප්පුඩි ගන්න. වැඩි ආදායම් ලබන අය මේකට විරුද්ධයි. විදේශ වෙළඳාමේ වාසි අත කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය නොවන ආනයන දැරිද සීවා කළ යුතුයි. දැන් මේ දවස්වල එහෙම වෙනවා. සමහර භාණ්ඩවලට 100%ක් ණයවර ලිපි සඳහා මුදල් තැන්පත් කරන්න ඕන. ඒවා උගන්වන ආර්ථික විද්‍යාවේ ණයවර ලිපි කිව්වම දැන් ඔයාලට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා මම එන වැඩිපුර කතා කරන්නේ නැහැ. නමුත් ඇතැම් භාණ්ඩ සඳහා ආනයන සීමා කර තිබෙන බව ඔබට හොඳට දැනෙනවා. ඔබ දන්නදී අපි නොදන්න කිසි දෙයක් අද කතා කරන්නේ. දන්න දේ ආර්ථික විද්‍යාව විෂයට බද්ධ කරා විතරයි. අන්න ආරම්භය. බලන්න මේ තරම් ලේසි විෂයක් ආරම්භ වෙද්දිද ආරම්භයේදී මේ වගේ තමුන් දැන හිටපු විෂයක් මුණ ගැහෙන්නේ. ඒකයි මේකේ තියෙන වැදගත්කම. ඊළඟ මොකද්ද මේ කියන්නේ? උසස් පෙළ විෂය නිර්දේශයන් රැකියාව වෙළඳපොලේ ඉල්ලුම් කරන වෘත්තිකයන් බිහි කිරීම සඳහා ඉලක්ක කරගනිමින් සංශෝධනය කළ යුතුයි. උසස් පෙළ විෂය නිර්දේශයන් මේ විෂය නිර්දේශයන් තුල රැකියාව වෙළඳපොලට අවශ්‍ය නිපුණ දරුවන් ඉස්කෝලේ පාසලෙන් බිහි කළ යුතුයි කියන අදහස කියන්නේ. ත්‍රිය විශ්වවිද්‍යාල ගිහිලා තෘතීය පාඨමාලා ඉගෙන ගන්න. උපාධිය අරන් පිට වෙනකොටම රැකියාව ලැබෙන මට්ටමක් ඇති කළ යුතුයි කියන තැනට ඉන්නේ. නැතිව විෂය නිර්දේශ සකස් විය යුතු නැහැ රැකියාව වෙළඳපොලේ ඉල්ලුම් නොකරන. විෂය නිර්දේශ සකස් කළ යුත්තේ රැකියාව වෙළඳපොලේ ඉල්ලුමක් බිහි කෙරෙන. එනම් ඉලක්ක කරගනිමින් සංශෝධනය කළ යුතුයි. විෂය නිර්දේශ සංශෝධන කළ යුතුයි. පෞද්ගලික විශ්වවිද්‍යාල පාලනය සඳහා රජයේ නව නීති රීති පැනවිය යුතුයි. දැන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට මනාප අය ඉන්නවා අමනාප අය ඉන්නවා. එකඟ අය ඉන්නවා එක නැති අය ඉන්නවා. කොතලාවල විශ්වවිද්‍යාලේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලේ. මේ සාමාන්‍ය දැනීම. පක්ෂයක් ඉන්නවා විපක්ෂයක් ඉන්නවා. ඇතැම් අය කියනවා වසා දැමිය යුතුයි. ඇතැම් අය කියනවා නෑ තවත් එවැනි ආයතන බිහි විය යුතුයි. දැන් දුවල පුතාලට අපි මේ පළවෙනි කාණ්ඩ දෙක යටතේ පාසලේ සතියක් සම්පූර්ණයෙන් උගන්වන්න අවශ්‍ය විදිහට කාලය වෙන් වෙලා තියෙන කොටසක් තමයි ආවරණය කළේ. මුලින්ම අපි විෂය නිර්දේශයේ නිපුණතාංක 1 සූක්ෂම සහ සාර්වාර්ථක විද්‍යාව දක්වා පෙළගස්වලා ඊට පස්සේ නැවත ඊළඟ අධීරයේදී සූක්ෂමාර්ථක විද්‍යාව සාර්වාර්ථක විද්‍යාව සහ යථාරූපී සහ අභිමතාරූපී ප්‍රකාශ වශයෙන් වෙන් කරලා උදාහරණ සහිතව සම්පූර්ණයෙන් පෙන්වනවා. ඔබ කලින් අවස්ථාවේ 2015 සහ 18 වසරේ විභාගවල උසස් පෙළ දීපු ප්‍රකාශයන් 8ක් තමයි අර දැක්කේ. දැන් ඔබ මේ නැවතත් පරිශීලනය කරන්න. අපි නැවත ඊළඟ පියවරේදී උත්සාහ කරනවා විෂය නිර්දේශයේ නිපුණතාංක 1 කොටස පැහැදිලි කරගන්න. 1 කොටස සම්බන්ධයෙන් ඔබට පසුගිය විභාග දෙකක ප්‍රශ්න ආශ්‍රයෙන් තමයි අපි ඒ දැනුම ඉදිරිපත් කරේ. ඉදිරියේදී අපි විෂය නිර්දේශයේ නිපුණතාංක 1 සම්පූර්ණයෙන්ම දැන් ඉවරයි. 1 2 ආදී කොටස් ඉවර කළා. කාණ්ඩ පන්ති වාර 3කින් සම්පූර්ණයෙන් ඒකක 1 ඉවර කරලා පසුගිය විභාගවල ඊට අදාළ ප්‍රශ්න උත්තර සාකච්ඡා කරන්න නියමිතයි. එහෙමනම් අපි නැවත
ඊළඟ කොටසෙන් මුණ ගැසෙන තෙක් ඔබ සියලු දෙනාට සුවපත් වෙනවා.